පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ ජාතක පාළියේ සඳහන් වන ඉතා සංවේදී ජාතක කතාවක්. ත්‍රිපිටකයේ එක කොටසක් තමයි ජාතක පාළිය. නවාංග ශාස්තෘ ශාසනයත් ජාතක කියන කොටස විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙන් කරලා සඳහන් කරලා තියෙනවා. සෝතානු දත ආදී සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරනකොට දේශනා කළා යම් කෙනෙක් මේ නවාංග ශාස්තෘ ශාසනයෙන් එක කොටසක් මනාව ප්‍රගුණ කරනවන. එය මේ භවයේ නැතත් දෙවනි භවයේ සුගතියක ඉපදිලා සෝවාන් ආදී මාර්ගඵල ලබන්න හේතුවෙන කාරණාවක් කියලා. ඒ නවාංග ශාස්තෘ ශාසනයෙන් එක කොටසක්. එතකොට ඒ එක කොටසක් කියලා කියහම ඒ කොටසකට ජාතක කියන කොටසත් අයිති. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ජාතක භානක තෙරවරු වැඩ ඉඳලා තියෙනවා. ත්‍රිපිටකයේ ඒ කොටස් බාර. ජාතක පාළිය කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන ගැඹුරුම කොටසක්. ඉතාම ගැඹුරු සංකීර්ණ කොටසක් තමයි ජාතක කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සසර සැබෑ ස්වභාවය අපට කියල දෙන්න තමයි පින්නතුනි දීපංකර භාග්‍යවතුන් වහන්සේ ළඟින් තමන් වහන්සේට බණපද දෙකක් අහලා ලබාගන්න තිබිච්ච නිවන අත්හැරල දෙමි. ලෝක සත්වයාට පිහිට වෙන්න. මොකද එහෙම ලෝක සත්වයා සසරින් එතර කරවන්න ලෝතුරා බුද්ධත්වය ලබන්ඩ තරම් මහා වීර්යක් තියෙන සත්පුරුෂයෝ ලෝකෙ හුඟක් අඩුයි. මොකද බුද්ධත්වය ලබනවා කියන එක ඒ තරම්ම අපහසුයි. බුදුවරු ලෝකයේ පරම දුර්ලභයි. සමහර වෙලාවට බුද්ධ ශූන්‍ය කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා. බුදුවරු නෑ. මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. අනාගතේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමට නියමිතයි. නමුත් ධර්මයේ හැටියට මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේ නැවත මහා කල්ප අසංඛ්‍යය බුද්ධ ශූන්‍යයි කියලා සඳහන් කරනවා. පින්නතුනි මහා කල්ප අසංඛ්‍යය කියන එක අපිට තේරෙන්නේවත් නැහැ. ඒසා දීර්ඝ සසරක ඉමක් කොමක් දන්නේ නැතුව පින පව දන්නේ නැතුව කුසල් අකුසල් දන්නේ නැතුව ඔය කාලේ උප්පත්තිය ලබන්න ලැබුණු සතර අපායම නිජබිම බවට පත් වෙනවා. එතකොට මෙච්චර කල්ප ගානක් අසංඛ්‍ය ගණන් කල්ප බුදුවරු නැත්තේ පාරමිතා සම්පූර්ණ කරපු උත්තමයෝ නැති නිසා. බුදු බව ප්‍රාර්ථනා කරන සත්පුරුෂයෝ අඩු නිසා. ඒ කියන්නේ බුද්ධෝත්පාදයක් නැත්නම් බුද්ධත්වය ලබනවා කියන එක තරම්ම අමාරු වැඩක්. ඒ සඳහා කරුණු ධර්මයේ බොහෝම පැහැදිලි කරලා තියෙනවා. සියලු පාරමිතා සම්පූර්ණ කරලා ඉවර වුණාම සමහර බෝසතාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් පාරමිතා පුරන. තවත් සමහර බෝධිසත්වයේ මහා කල්ප අසංඛ්‍ය 8,00,000ක් පාරමිතා පුරනවා. ඒ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේලා. වීර්යාධික බෝසතාණන් වහන්සේලා. මහා කල්ප අසංඛ්‍ය 16,00,000ක් නියත විවරණයෙන් පස්සේ පාරමිතා පුරනවා. පින්නතුනි ඒසා දීර්ඝ කාලයක්
පාරමිතාව සම්පූර්ණ කරලා ඉවර වුණාම නැවත කීවොත් තවත් මහා කල්පයක් එහෙම නැත්නම් අවීචියක ජීවත් විය යුතු කාලයේ අවීචියේ ඉඳලා එන්න ඕනේ බුදු වෙන්න නම් කියලා. අහපු ගමන් හා කියන්න වීරියක් තියෙන්න ඕනේ. අවීචිය කියලා කියන්නේ නිරයන්ගේ දුක වැඩිම නිරය. මනුස්ස වර්ෂවලින් අවුරුදු අසංඛ්‍ය 86,40,000ක් ආයුෂයි කියලා සඳහන් කරන්නේ. ඒසා දීර්ඝ කාලයක් අවීචියේ ඉඳලා එන්න කියලා කිව්වොත් ඒ වචනේ ඉවර වෙනකොටම හා කියන්න වීරියක් තියෙන්න ඕනේ කියලා කියනවා. බුද්ධත්වයේ ලැබෙනවා නම් බුදු වෙනවා නම් අවීචියේ ඉඳලා එන්න. සතපුම් ගානක් එක දිගට ඇන ගහලා ලෑලි වලට පාර දිගේ අතුරලා ලෞතුරා බුදු වෙන්න නම් මේ ඇන ලෑලි උඩින් යන්න ඕනේ කියලා කිව්වොත් කියන සැනින් ඒ මත යන්න හා කියන්න වීරියක් තියෙන්න ඕනේ. හැතැක්ම ගානක අඟුරු වල බුදු වෙන්න නම් මේ අඟුරු වලේ ඇවිදින්න ඕනේ කියලා කිව්වොත් හා කියන්න වීරියක් තියෙන්න ඕනේ. අපිට අපේ හිතකින් කවදාවත් හිතලා ඉවර කරන්නවත් බැරි කාර්යයක් මේ පාරමිතා පූර්ණේ කරනවා කියන එක. සමහර දන් දුන්න මහ රජවරු ඒ අයට බුද්ධත්වයේ ලබන්න කියලා ආරාධනා කළා. බුදු බව ප්‍රාර්ථනා කරන්න කියලා. නමුත් සඳහන් කළා අන් සියල්ල කරන්න පුළුවන්. දරුවෝ දන් දෙන්න බැරි හින්දා බුදු බව ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා. ඒකේ තරම්ම සංවේදී වැඩ. ඊටාම ලෙන්ගත් ඊටාම කීකරු දරුවෝ. ඒ දන් දුන්නා කියලා කීවට Tamanට එපා නිසා දුන්න නෙමෙයි. ඊටාමත්ම කීකරු. ඊටාමත්ම ලෙන්ගතුයි. එහෙම අය දන් දීලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දාන පාරමිතාව සම්පූර්ණ කරන කාලේ මේ ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් මේ සංසාරේ කොච්චර දරුවම දන් දුන්නද? ඒ දරුවන්ගේ අත් දෙක ගැට ගහපු වැල් ටික කපලා එකතු කළා නම් මහමෙරු පර්වතයට වඩා උසයි කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ වෙස්සන්තර රජුරෝ විතරක් දරුවෝ දන් දුන්නා කියලා. ඒසා දීර්ඝ ගමනක් මේසා අමාරු පාරමිතාවන් 30ක් සම්පූර්ණ කරලා තියෙනවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. පාරමිතා වලට වඩා අමාරුයි උපපාරමිතා. උප කියන වචනයෙන් අපිට තේරෙන්නේ ඒක අමාරු නැතුව ඇති කියලා. දැන් අපි නායක කියලා, උපනායක කියන්නේ දෙවනියට. නමුත් පාලියේ උප කියලා කියන්නේ ඊට විශාල අර්ථයක් තියෙනවා. ඒ නිසා පාරමිතාවට වඩා උපපාරමිතා අමාරුයි. පාරමිතා කියලා කියන්නේ තමන් හරි හම්බ කරගත්ත ධන සම්පත් දන් දෙන එක. නමුත් පින්නතුනි උපපාරමිතා කියලා කියන්නේ ශරීරයේ කොටස් දන් දෙනවට. එහෙනම් අපි හම්බ කරගත්ත දේවල් දෙනවට වඩා ඇඟේ කැලි දෙනවා කියන එක අමාරු වැඩ. අපේ තණ්හාව ඇඟේ කොටස් වලට වැඩි. ධනයට වඩා ඇඟේ කොටස් වලට තණ්හාව වැඩි. කවුරු හරි අපෙන් මුදල් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. නමුත් වකුගඩුවක් ඉල්ලුවොත් දෙන්න අමාරුයි. ඇහැක් ඉල්ලුවොත් දෙන්න අමාරුයි. අපේ තණ්හාව ඒ ඉන්ද්‍රියන්ට වැඩි. අපි හොයාගත්ත සල්ලි අතපය වෙනුවෙන් ඕන තරම් වියදම් කරනවා. අතේ අමාරුවක්, පයේ අමාරුවක් තිබුණොත් ලක්ෂ ගණන්, කෝටි ගණන් හරි වියදම් කරනවා කකුල සනීප කරගන්න. එතකොට මුදල් වලට වඩා වටින්නේ ඒ ශරීර අංග. හැබැයි ඒ අංග වලට වඩා වටිනවා ජීවිතේ. යම් දවසක වෛද්‍යවරයා කිව්වොත් දැන් කකුල කපලා අයින් කළේ නැත්නම් ජීවිතයට හානි වෙනවා කියලා. එදාට කකුල කපන්න කැමති. එහෙනම් ධනයට වඩා අංගවලට කැමති, අංගවලට වඩා ජීවිතයට කැමති. එහෙනම් පාරමිතා කියන්නේ ධනය දන් දෙනවා. උපපාරමිතා කියලා කියන්නේ ශරීර කොටස් දන් දෙනවා.
පරමත්ත පාරමිතා කියන ජීවිතයම දන් දෙනවා. එතකොට එහෙම පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න ඕනේ 10. එහෙම කරලා තමයි ලෞතර බුද්ධත්වයේ ගාවට එන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් තමයි නියත විවරණයෙන් පස්සේ පාරමිතා පිරුවේ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. ප්‍රඥාවෙන් අධිකයි. ශ්‍රද්ධාවෙන් අධික බෝසත්වරු මහා කල්ප අසංඛ්‍ය 8ක්. වීරියෙන් අධික බෝසත්වරු මහා කල්ප අසංඛ්‍ය 16ක්. නමුත් පින්නතුනි පුදුම වීරියක් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා ඒ වීර්ය අධික බෝසතාණන් වහන්සේ දන්නවනම් මම මහා කල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ 1කින් කරන වැඩේ ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1කින් කරන්නේ කොහොමද කියලා ඒ කරන හැටි දන්නවනම් අනිවාර්යයෙන්ම තමන් මහා කල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ 1කින් කරන වැඩේ මහා කල්ප අසංඛ්‍ය 4න් කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රඥාධික බෝධිසත්වයෙක් පාරමිතා සම්පූර්ණ කරන හැටි වෙන බෝසතාණන් වහන්සේ නමකටවත් තේරෙන්නේවත් නැහැ කියලා කියන්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ එතකොට ප්‍රඥාධිකයි. පින්නතුනි මේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ තමන්ගේ නිවන අත්හරිනකොට පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී සුමේද තාපසතුමා අනාගත ආත්ම 10 ගණන් තමන්ගේ අභිඥාවෙන් දකිනවා. අද නිවන අත්හැරියහම මං සංසාරේ කොයි තරම් දුක් විඳිනවද බුදු වෙනකන්. ඒ ආත්ම දැක දැක තමයි නිවන අත්හරින්නේ. ලෝක සත්වයාට ඒ තරම්ම අනුකම්පාවක්. ලෝක සත්වයා කෙරෙහි තිබුච්ච ඒ මහා අනුකම්පාව මනාව ප්‍රදර්ශනය කරන එක ජාතක කතාවක් මේ මහා චද්දන්ත ජාතකය. පින්නතුනි මේ වාගේ බෝධිසත්ව චරිතය අහනකොට තමයි හිත්වල ශ්‍රද්ධාව උපදින්නේ. එතකොට තමයි හිතෙන්නේ අපි වෙනුවෙන් මෙච්චර දුක් විඳලා තියෙනකොට අපි මොනවද මේ කරන්නේ කියලා. ඒ කාරණාව හිතින් හිතලා ශ්‍රද්ධාව උපදවලා තව වැඩි වැඩියෙන් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රාවක පිරිසක් නිර්මාණය කරවන්න මේ උතුම් ජාතක කතාව අද ධර්ම මාතෘකාව කරගන්න කල්පනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ මහා චද්දන්ත ජාතක කතාව දේශනා කොට වදාළේ. ජාතක කතාව දේශනා කරන්න හේතු වුණ කාරණාව. එක දවසක් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්න භික්ෂුණීන් වහන්සේලා පිරිසක් එතෙන්ට වැඩම කළා. එතන හිටියා ගිහි ගෙදර පිළිබඳව කලකිරිලා. ගිහි කම්කටොළු වල තියෙන දුක දැකලා ලාබාල තරුණ වයසේ පැවිදි වෙච්ච භික්ෂුණියක්. භාග්‍යතුන් වහන්සේ ඊතා උතුම් වූ අලංකාර ධර්මාසනයේ වැඩ ඉන්නවා දැකලා ඇයට ඇති වුණේ පුදුමාකාර සතුටක්. සසර කරපු අපමණ පුණ්‍ය මහිමේ නිසා ස්වර්ණ වර්ණයෙන් බැබලෙන ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව දැකලා පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේගේ රූප ස්වභාවය අපිට වර්ණනා කරලා ඉවර කරන්න බෑ පින්නතුනි කවදාවත්. ඒ තරම්ම අලංකාර රූපයක්. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට වඩා ලස්සන දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෑ. බ්‍රහ්මයන් අතරට භාග්‍යතුන් වහන්සේ වැඩියහම ඒ බ්‍රහ්මයන්ගෙත් බ්‍රහ්මයෙක් වගේ භාග්‍යතුන් වහන්සේ පෙනෙනවා. ඒ නිසා අපි කියනවා බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා. දෙවියන් අතරට වැඩියහම දෙවියන්ට දෙවියෙක්. ඒ නිසා දේවාති දේවයි කියලා කියනවා. සංයුත්ත නිකායේ
කෝසල සංයුක්තකයේ බුදුරජාණන් වහන්සේ ගැන අපූර්ව වර්ණනාවක් තියෙනවා. පදුමං යතා තෝක නදන් සුගන්ධන් පාතෝ සියාපුල්ල මවීත ගන්ධන් අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන් තලිකි. මේ ගාථාරත්නය සඳහන් කරනවා නෙළුම් මලක්. උදේ පාන්දර හිරු උදාවත් එක්කම පිපෙනවා. පිපිල අහස දිහා බලාගෙන ඉන්නවා. නිරන්තරයෙන් ඒ මලින් සුවඳ විහිදෙනවා. මේ ගාථාව සඳහන් කරනවා හිරු කිරණ නිසා උදේම පිපිලා අහස දිහා බලාගෙන සුවඳින් පිරිහිලා නෑ. තාම මල පුදුම නැවුම් සුවඳකින් යුක්තයි. ඒ මල යම්සේද සඳහන් කරනවා බලන්ඩ අහසි පායපු සූරයා යම්සේ දිලෙනවද. අංගීරස වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෝල බබලෙන හැකි. කියන කාරණාවයි මේ ගාථාව සඳහන් කරන්න. ඉතින් අර තරුණ භික්ෂුණියට භාග්‍යවතුන් වහන්සේ දැකලා පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. ඒ වෙලාවේ මේ භික්ෂුණීන් වහන්සේ කල්පනා කළා අනේ මේ මහා පුරුෂයාණන් වහන්සේ අනාදිමත් කාලයක් දීර්ඝ මේ සංසාරේ මට කවද හරි මුණ ගැහිලා තියෙනවද? මේ මහා පුරුෂයාගේ පාද පරිචාරිකාව වෙන්න සසර මට අවස්ථාවක් තිබ්බද කියලා. ඒ අවස්ථාවේ ජාති ස්මරණ ඥානයකින් ඒ භික්ෂුණියට වැටහෙනවා සසර එක ආත්මයක මට මේ මහා පුරුෂය හම්බුණා කියලා. මට මේ මහා පුරුෂයාණන්ගේ බිරිඳ බවට පත්වෙන්ට අවස්ථාවක් ලැබුණ කියලා. ඇතිවෙන ප්‍රීති වේගය නිසා සංඝ පිරිස මැද හයියෙන් සිනහ පහළ වුණා. ඊට පස්සේ ඇයම කල්පනා කරනවා පාද පරිචාරිකාවෝ නම් සමහර අය තමන්ගේ ස්වාමියාට ඉතාමත්ම හිතවත්. හැබැයි සමහර අය ස්වාමියට හිතවත් නෑ. එහෙම දෙකොටසක් ඉන්නවා. එතකොට ඒ කොටස් දෙකෙන් මම එදා මගේ ස්වාමියාට හිතවත්ද නැත්තං අහිතවත්ද කියලා. ජාතිස්මරණ ඥානයෙන් ඒක මෙනෙහි කරනකොට තමන් අහිතවත් බිරින්දෑවරු ගණයට ඇතුළේ. වෙනතින අපි සමාජයෝක හොඳට දකිනවා. සමහර බිරිඳ තමන්ගේ ස්වාමියාට පින්කම් කටයුතුවල යෙදෙන්න ඉඩ දෙන්නෙත් නෑ. සිල් සමාදන් වීම ආදී කටයුතුවලට ඉඩ දෙන්නෙත් නෑ. ස්වාමියා දෙන්න හරි කැමති. නමුත් යාචකයෙකුටවත් යමක් දෙනවට බිරිඳ කැමති නෑ. අඩුම තරමේ ස්වාමියාගේ අම්මා තාත්තා වෙනුවෙන් වියදම් කරනවටවත් සහෝදරය සහෝදරිය වෙනුවෙන් සලකනවටවත් සමහර බිරින්දෑවරු කැමති නෑ. ඒ නිසා බොහොම පීඩාවට පත්වෙච්ච පිරිමි අය අපේ සමාජය ඕන තරන් ඉන්න. සමහර බිරින්දෑවරු තවත් ටිකක් කල් ගියහම අම්මා තාත්තත් එක්ක එක ගෙදරම නම් ජීවත් වෙන්නේ. මොන ක්‍රමයෙන් හරි ස්වාමියා පොළඹවනෝ ඒ අම්මයි තාත්තයි ගෙදරින් ඉවත් කරවන්න. අපි විද්‍යුත් මාධ්‍යී මුද්‍රිත මාධ්‍යී ඕන තරම් අහනවා කියවනෝ අම්මලා තාත්තලා ගෙනහිලා පාරේ අතරමං කරලා ඇවිල්ලා. කැලෑවල් වල දාලා ඇවිල්ලා. වැඩිහිටි නිවාස වල දාලා ඇවිල්ලා. අර බිරිඳ තමයි හැමදාම කේලම් කියා එතෙන්ට ස්වාමියා යොදලා තියෙන්නේ. එතකොට ඒ පෞකාර තැනැත්තිය සහකාරී හැටියට ලැබුණ නිසා ඔහු සංසාරේ බොහෝම අකුසල් ගොඩක් කරගන්නවා. එනිසා අහිතවත් බිරින්දෑවරු ඉන්නවා. සමහර අය නම් ඉන්නවා ස්වාමියා එකක් දෙමු කියනකොට නෑ දෙකක් දෙමු කියන අය. සමහරලාට ස්වාමියා මව්පියෝ කෙරෙහි බලනවට වඩා
ඇය නැන්දම්මට මාමණ්ඩි සලකනවා. සමහර වැඩිහිටියෝ කියනවා මට හම්බෙලා ඉන්නේ ලේලි කෙනෙක් නෙමෙයි මගේම දුවක් කියලා. එහෙම තැනට ආපු අය දකිනවා. කියන්නේ සමහරු හිතවත් සමහරු අහිතවත්. සමහර බිරින්දෑවරු අන්‍ය සම්බන්ධතා ඇති කරගෙන තමන්ගේ ස්වාමියා සොරසැමියන් ලව්ව මරවනවා. ඒවා අතීතයේත් තිබුණා අදත් එහෙමම තියෙනවා. ඉතින් මේ භික්ෂුණිය කල්පනා කරනවා මමත් අහිතවත් කෙනෙක්. එහෙම හිතිලා මොහොතකට කලින් සිනහ පහල කරපු තැනැත්තිය සංඝ පිරිස මැද්දේ හයියෙන් පිටට ඇහෙන්ඩ ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. දුක දරාගන්න බැරුව. හයියෙන් හුස්මාරගෙන කෑගහල ඇඩුවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඇය මෙතෙක් වෙලා හිතන දේවල් භාග්‍යතුන් වහන්සේගේ මනසින් දකිනවා. ඇය හයියෙන් කෑගහල අඬනකොට භාග්‍යතුන් වහන්සේට සිනහ පහළ වුණා. ඉදිරියේ දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේගේ මුවමඩල දිහා බලාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සිනහ පහළ කරනවා දැක්. හේතුව මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි අර තරුණ භික්ෂුණිය වරක් hina වුණා. වරක් කෑ ගහලා ඇඬුවා. ඒක නිසා සිනහ පහළ කළා කියලා. ස්වාමීනි ඒකට හේතුව මොකක්ද? මහණෙනි මම චද්දන්ත හස්තිරාජය වෙලා ඉපදිලා ඉන්න කාලේ ඇය මට කුරිරුකමක් කළා. මම ඇගේ ස්වාමියා වෙච්ච නිසා මුලින් hina වුණා. ඇය මට කුරිරුකමක් කරපු නිසා දුක දරාගන්න බැරුවයි දැන් අඬන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අපූර්ව අතීත කතාව දැනගන්න අපි කැමතියි කියලා. ඒ ආරාධනාවෙන් තමයි මේ ජාතක කතාව දේශනා කොට වදාළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම එදා හිමාලයේ චද්දන්ත විල ළඟ චද්දන්ත හස්තිරාජයාගේ පුතා වෙලා ඉපදුණා. සඳහන් කරනවා මේ හස්තිය හරියට නිකන් රිදී පර්වතයක් වගේ සුදුම සුදු පාටයි කියලා. 120 රියනක් දිගයි වැඩෙනකොට. රියන් 88ක් උසයි. මුඛය රතුම රතුයි කියලා සඳහන් කරනවා. අතේ පයේ පාදවල පතුලත් ඒ වගේම රතු පාටයි කියලා සඳහන් කරනවා. හොඬවැල රිදී දන් වැලක් වගේ රියන් 58ක් දිගයි කියලා සඳහන් කරනවා. දල දෙක වැඩෙනකොට රියන් 30ක් විතර දිගයි. දලේ වට ප්‍රමාණය රියන් 15ක් කියලා සඳහන්. මේ දල දෙකෙන් නිරන්තරයෙන් ෂඩ්වර්ණ රශ්මිය විහිදෙනවා. තරුණ වයසට ආවට පස්සේ චද්දන්ත රජ්ජුරුවෝ තමන්ගේ පුතාට මේ හස්තීන්ගේ නායකත්වයේ බාර දුන්නා. දැන් එතකොට පුතා තමයි රජු. මේ ඇත් රජ්ජුරුවෝ ආරක්ෂා කරන්න චද්දන්ත ඇත්තු 8000ක් ඉන්නවා. වෙනතන මේ චද්දන්තයෝ කියලා කියන්නේ අහසින් තමයි ගමන් කරන්නේ. එවන් ඇත්තු 8000ක් මේ ඇත් රජුගේ ආරක්ෂාවට ඉන්නවා. මේ ඇත් රජුට ඉන්නවා බිරින්දෑවරු දෙන්නේ. එක්කෙනෙක් චූල සුභද්‍ර, එක්කෙනෙක් මහා සුභද්‍ර. මේ අය ජීවත් වෙන්නේ චද්දන්ත විල සමීපයේ තමයි ජීවත් වෙන්නේ. පින්නතර මේ චද්දන්ත විල පිළිබඳව අපූර්ව කරුණු රාශියක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දැන් අපි ධර්මයෙන් නිතර අහන විල් සමූහයක් තියෙනවානේ. අනවතප්ත විල, චද්දන්ත විල, කුණාල පොකුණ, කරණමුණ්ඩ විල, සීහපපාත විල, මන්දාකිනි පොකුණ. මේවා අපි ධර්මයේ තැන් තැන්වල දේශනාවල අහනවා. ඒ වුණාට පියවියෙන් කවදාවත් දැකලා නැහැ.
නමුත් මේ විල්වල අසිරිය විස්තර කරලා තියෙන හැටි දැක්කහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙව මේ ලෝකෙ තියෙනෙව්වද කියලා. සැකයක් උපදින්න පුළුවන්. ඒ තරම්ම සුන්දර තැන්. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙම තියෙන මේ දිව්‍ය ලෝකේ තියෙන විල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මනුස්ස ලෝකේ තියෙන විල් ගැන. ඒකට අපි දකින්නේ නැත්තේ. අපි ධර්ම රත්නේ වන්දනා කරනකොට අපි වඳිනවා සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ. මේ ධර්මය සාන්දෘෂ්ටිකයි. මේ ධර්මය අකාලිකයි කියන්නේ ඕනෑම කාලික ඵල නෙලන්න පුළුවන්. ඒහිපස්සිකෝ ඇවිල්ලා බලන්න ඕනේ. ඵල නෙලන්න පුළුවන්ද බැරිද කියලා. කොහාටද එන්න ඕනේ? ධර්මය තුලට එන්න ඕනේ. ධර්මය තුල හැසිරෙන්න ඕනේ. එහෙනම් අදත් මේ විල් ගැන කියහම මේ ඇත්තමද බලන්නම අවශ්‍ය නම් අභිඥාලාභියෙකුට මේ විල් තියෙන තැන් වලට ගමන් කරන්න පුළුවන්. මේවත් පිහිටලා තියෙන හිමාලි. අදත් අපි හිමාලය යනවා. සමහර අය හිමාලි තරණය කරනවා. නමුත් මේ කියන ප්‍රදේශයේ තරණය කරන්නේ නැහැ කවුරුවත්. තරණය කරන්නත් බෑ සාමාන්‍ය පෘථග්ජනයෙකු. තනිකරම හිමෙන් වැහිලා තියෙන්නේ. හිමාල කියලා කිව්වා. දැන් ඒ ප්‍රදේශයට යනවා නම් ඒ අභිඥාලාභියෙක්ම විතරයි. නමුත් භාග්‍යතුන් වහන්සේට කීකරු නම් මේ ජීවිතෙන් අභිඥාවක් ලබන්න බැරි කමක් නැහැ. අභිඥා ලබන්න සෝවාන් වෙන්නම අවශ්‍ය නැහැ. ඉතින් ධර්මානුකූලව කටයුතු කරන කෙනෙකුට මේ ජීවිතෙන්ම මේ තැන් දකින්න පුළුවන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා චද්දන්ත විල කොහොමද කියලා. චද්දන්ත විල යොදුන් 50ක් දිගයි. ඒ වගේම පළලයි. සඳහන් කරනවා විල මැද්දේ යොදුන් 12ක් දියසෙවල් පරඬලා කිසිම බාධාවක් නැහැ. හරියට විශාල නිල් මැණිකක් ජලතලයේ මැද්දේ තිබුණා වගේ යොදුන් 12ක වට ප්‍රමාණයේ නිල්ම නිල් පාට ජල කඳක් තියෙන කියලා. ඒ ජල කඳ වටේට යොදුන් 12කින් පස්සේ ඒ නිල් ජල කඳ වටේටම තියෙනවා හෙල්මැලි. වතුරේ හැදෙන මල් විශේෂයක්. ඒ හෙල්මැලි වනාන්තරය යොදුනක් පළලයි. සාමාන්‍යයෙන් දල වශයෙන් හැතැක්ම 10කට ආසන්නයි. හැතැක්ම 9.2ක් වගේ සාමාන්‍යයෙන් යොදුනක දුර. ධර්මයේ පිටකේ සඳහන් වෙන විදිහ. ඒතර ඒ තරම් විශාලයි හෙල්මැලි වනාන්තරය. ඊළඟට සඳහන් කරනවා ඊළඟට තියෙන්නේ මානෙල්. යොදුනක් පළලට මානෙල් වනාන්තරය. නිල් මානෙල්, සුදු මානෙල්, රතු මානෙල්. ඊට පස්සේ තියෙනවා සුදු නෙළුම්, රතු නෙළුම්. ඊට පස්සේ තියෙනවා සුදු කුමුදු. අර නිල් ජල තලයේ වටේට හෙල්මැලි තියෙනවා. වටේටම නිල් මානෙල්, වටේටම සුදු මානෙල්, වටේටම රතු මානෙල්, ඊළඟට සුදු නෙළුම්, ඊළඟට රතු නෙළුම්, වටේටම යොදුන පළලට තියෙනවා. ඊට පස්සේ කුමුදු. පින්නතන ඊට පස්සේ සඳහන් කරනවා සියලුම මල් වර්ග මිශ්‍ර වෙච්ච තවත් යොදුනක් ප්‍රමාණයේ වටේටම මල් පිපිලා කියලා. ඒ මිශ්‍ර ප්‍රදේශයේ කුමුදුත් තියෙනවා, මානෙලුත් තියෙනවා, නෙළුනුත් තියෙනවා, හෙල්මැලිත් තියෙනවා, ඔක්කොම මිශ්‍රයි. එයින් පස්සේ විල සාමාන්‍යයෙන් ඇතෙක් බැස්සාම ඇතාගේ ඉන දිහාට වාගේ වතුර තියෙනවා. ඒ හැටි තියෙන රත් හැල් වනාන්තරය. තනිකරම රත් හැල්. ඊට පස්සේ කෙරවලට යනකොට ජල කෙරවලේ ආපහු තියෙනවා කහ පාට, රතු පාට, සුදු පාට මල් පිපුණ නැවත මල් වනයක්. එයින් පස්සේ තියෙනවා මේ වැල්වල හැදෙන පළතුරු. කැකිරි, ලබු, පුහුල් මේ ආදී ජාති. එයින් පස්සේ නැවත පිළිවෙලට
සඳහන් කරනවා උණ වනාන්තරයක් තියෙනවා. ඊට කලින් තියෙනවා පුවක් ගස්වාගේ කඳන් තියෙන උක් යාය පොකුණ වටේටම තියෙනවා. එක උග්ගහක් පුවක් ගහක් වගේ. ඊට පස්සේ කෙසෙල් සඳහන් කරනවා ඇතෙකුගේ දලක් වගේ කෙසෙල් ගෙඩියක් කියලා. ඊට පස්සේ තියෙනවා මහා හැලිවාගේ ගෙඩි හැදෙන වරක වනාන්තරය. මේ ආදී වශයෙන් පළතුරු යායක් පිළිබඳව සඳහන් කරනවා. ඉතාම ප්‍රනීත කරල් හැදෙන සියඹලා මේ වටේටම තියෙනවා. ඉන් අනතුරුව සඳහන් කරනවා කෙරවලේ තියෙනවා සියඹලාවලින් පස්සේ දිවුල් වනාන්තරයක් තියෙනවා. ඊළඟට මිශ්‍ර පළතුරු වනාන්තරයක් තියෙනවා. අවසානයේ තියෙන උණ වනාන්තරය. සඳහන් කරනවා මේ දේවල් මේ ඇත්තුන්ගේ සම්පත්. එයට පරිහරණය කරන්නයි තියෙන්නේ. එයින් පස්සේ තියෙනවා පර්වත වලලු 7ක්. චූලකාල පර්වතය පිටතින් කෙරවලෙන්ම තියෙන චූලකාල පර්වතය. ඊළඟට මහා කාල පර්වතය. එහෙම ඇවිල්ලා චන්ද්‍ර පාර්ශව පර්වතය, සූර්ය පාර්ශව පර්වතය, මැණික් පාර්ශව පර්වතය, උණ වනාන්තරයේ ළඟින්ම තියෙනවා ස්වර්ණ පාර්ශව පර්වතය. අග ඉඳලා බලහම පළවෙනි පර්වතය පොකුණ වටේටම තියෙනවා යොදුනක් උසයි. ඊළඟට යොදුන් 2යි, ඊළඟට යොදුන් 3යි, 7 වෙනි පර්වතය ඒ පර්වත වලල්ල යොදුන් 7ක් උසයි. පර්වතයේ උස. පිනතුනි මේ ස්වර්ණ පාර්ශව පර්වත කෙරවලේ මේ චද්දන්ත විලේ ජලයේ පහස ලැබමින් සුළඟින් අරගෙන යන ජලයෙන් සුවය විඳිමින් වැඩුණ විශාල නුග ගහක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ නුග ගහේ කඳ යොදුන් 5ක් වට ප්‍රමාණය කියලා කියනවා. යොදුන් 5ක් කියලා කියහම දල වශයෙන් හැතැක්ම 50කට ආසන්නයි. කඳේ වට ප්‍රමාණය. යොදුන් 7ක් උසයි. යොදුන් 7ක් උඩට ගියපු තැන අතු 4ක් බෙදිලා තියෙනවා. එක අත්තක් යොදුන් 6ක් දිගයි. එතකොට සිව් දිසාවට අතු 4යි, මේ අත්ත කෙරවල ඉඳලා එහා අත්ත කෙරවලට යනකොට යොදුන් 12ක් තියෙනවා. උඩට තනි අත්තක් තියෙනවා, ඒකත් යොදුන් 6ක් උසයි. මේ මහ විශාල වනස්පතිය දරාගෙන මුල් 8000ක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ නුග ගහට පාදයෝ 8000ක් තියෙනවා. ඒ මුල් 8000න් මේ ගහ පෝෂණය කරනවා. ස්වර්ණ පාර්ශව පර්වතයේ තව පැත්තක තියෙනවා යොදුන් 12ක් විශාල ගල් ලෙන. ඒක ගල් කියලා කිව්වට ඒක රන් ලෙනක් කියලා සඳහන් කරන්නේ. රත්තරන් ගුහාව. වැස්ස කාලෙට චද්දන්ත හස්ති රජුව තමන්ගේ සේනාවත් එක්ක ඉන්නේ මේ ලෙන ඇතුළේ. ග්‍රීෂ්ම කාලෙට මේ මහ නුග ගහේ අතු අතර සැරිසරමින් ඉන්නවා. එක දවසක් හස්ති රජ්ජුරුවන්ට අහන්න ලැබෙනවා අර පළතුරු උයන් මැද්දේ සල්වනයක් තියෙනවා. අපි ඒ ගැන සඳහන් කළේ නෑ මුලින්. මේ සාල වනෝද්‍යානයේ ලස්සනට මල් පිපිල කියලා. එයින්ද රජ්ජුරුවන්ට හිතෙනවා පිරිසත් එක්ක සල්වනයට යන්න. සල්වනයට ගියහම බොහෝම හොඳට මල් පිපිච්ච විශාල සල් ගහක් තිබුණා. බිරින්දෑවරු දෙන්නකින් එක්කෙනෙක් මහා සුභද්‍රා. එයා මේ යටි හුළඟ පැත්තේ හිටියා. චූල සුභද්‍රා හුළං ගහන පැත්තේ උඩු හුළඟට වෙලා හිටියා. හස්ති රජුරු මැද්දේ ඉන්නවා. මහා හස්තියා ගිහිල්ලා අර සල් ගහට හිසෙන් පාරක් ගහපුවාම අර හුළඟත් එක්ක ගහේ තිබිච්ච වේලිච්ච කොළයි, පරණ මැරිච්ච නටුයි, ගහේ හිටපු දිමි හුළඟට ගිහිල්ලා චූල සුභද්‍රාවගේ ඇඟට වැටුණා. ගහේ මලුයි, මල්වල රේනුයි, මල් පෙති හුළඟේ අනිත් පැත්තේ හිටපු මහා සුභද්‍රාවගේ ඇඟට වැටුණා.
චූල සුභද්‍රාවට තරහ ගියා. ඇය කල්පනා කළා පේනවද මේ හස්තිය. තමන්ගේ ප්‍රිය වූ භාර්යාවගයන්කට මල්පිති මල්රේනු මල් වැට්ටුවා. මගේ ඇඟට කොළ නටු සහ දිමි වැට්ටුවා. හොඳයි මං ඕක බලාගන්නම් කියලා හිතේ තියාගත්තා. නමුත් දැන් මේ අමනාපයට තරහට කරපු කාරණාවක් නෙමෙයි මේක. හුළඟින් තමයි මේ ටික ගියේ ඇඟට. අනිත් දවසේ නාන්න ගියා. මේ චද්දන්ත විලෙන් තමයි නාන්නේ. ඉස්සරලාම ඇත් රජ්ජුරුව නාන්නේ. චද්දන්ත හස්තියා නානවා. ඇත්තු දෙන්නෙක් හස්තියා නාවනවා. හස්තියා නාවලා ගොඩට ගෙනල්ලා ජලයේ පිපෙන මල්වලිනුයි ගොඩ පිපෙන මලුයි කඩාගෙන ඇවිල්ලා මේ ඇත්තු සම්පූර්ණයෙන් කෛලාස කූට පර්වතයේ සරසනා වගේ සුදුම සුදු පාට මේ හස්ති රාජයා විවිධ මල් වලින් සරසනවා. ඇතින්නියෝ දෙන්න නාවන්නේ ඊට පස්සේ. එක දවසක් හස්තියා නාවලා හස්තියා සරසලා ඇතින්නියොත් නාවලා ගොඩට ගෙනල්ලා ඒ අයත් සරසලා එක ඇතෙක් අර විලේ සැරිසරනකොට විශාල නෙළුම් මලක් දැක්කා. ඒ මල කඩාගෙන ඇවිල්ලා බොහොම සතුටින් තමන්ගේ රජ්ජුරුවන්ට දුන්නා. ඒ ලොකු නෙළුම් මලක් ඒක හොඳින් අරගෙන තමන්ගේ හිස උඩට මලේ තිබිච්ච රේණු ටික හලාගත්තා. පෙති සහිත ඉතුරු මල මහා සුභද්‍රාගේ හොඳට දුන්නා. අර චූල සුභද්‍රාව ආයිත් වෛර බැන්දා. මේ මලත් තමන්ගේ ප්‍රිය වූ බිරිඳටම දුන්නා. මටත් දෙන්න තිබුණනේ. මට දුන්නේ. මේකෙන් පලිය ගන්නවමයි කියලා හිතුවා. වෙනතන මේ විලාවට මේ පර්වතවල පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් වැඩ ඉන්නවා. මේ චද්දන්ත හස්තියා බුදුරජාණන් වහන්සේලාට පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. නිරන්තරයෙන් බුදුවරු දකින්න යනවා. උපස්ථාන කරනවා. දන් දෙනවා. එදත් දවසක් මේ විලේ තියෙන ඊටාම රසවත් නෙළුම් අලයි පළතුරුයි පොක්කර මදුයි අරගෙන යනවා පූජා කරන්න. පොක්කර මදු කියලා කියන්නේ පොක්කර මදු කියලා කියන්නේ මේ ලෝකේ තියෙන රසවත්ම පැණි. කුඩා මී වල පැණි කියලාත් කියනවා. මොනවද මේ කුඩා මී කියලා කියන්නේ? සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඔය ගස්වල අතුවල බඳින මීයක් තියෙනවා. අපි ඔකට කියන්නේ දඬුවැල් බෑය කියලා. ආන්ගේ දඬුවැල් පැණි වලට තමයි කියලා කියන්නේ කුඩා මී පැණි කියලා. එහෙම නැත්නම් පොක්කර මදු කියලා. අපි අර හුඹහෙන් බෙනින් අරගන්න මී පැණි වලට වඩා ඊටාම රසයි කියලා කියනවා ඒ පැණි. එහෙනම් මේ පොක්කර මදුයි නෙළුම් අලයි පළතුරුයි අරන් යනවා පූජා කරන්න. චූල සුභද්‍රාත් එදා ඇත්තු ඔක්කොම යනවා. එයාට ලැබුණ ලොකු කුඩා පළතුරුත් අරගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. පූජාව ඉවරලා ප්‍රාර්ථනාවක් කරනවා. මේ දානීය පූජා කරපු පිනෙන් මම ඉක්මනට මේ ආත්මෙන් නිදහස් වෙන්න ඕනේ. මදුරට රජ්ජුරුවන්ගේ අගමෙහිසියගේ කුසේ පිළිසිඳ ගන්න ඕනේ. තරුණ වයසට ඇවිල්ලා කසී රටේ රජ්ජුරුවන්ගේ බිරිඳ බවට පත් වෙන්න ඕනේ. ඒ බිරිඳ වුණාට පස්සේ කසී රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන රජ්ජුරුව රවට්ටගෙන මේ හස්තියා මරන්න ඕනේ. ඒක තමයි ප්‍රාර්ථනාව. පින්නතුනි පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරාම ඒක හොඳ වේවා නරක වේවා විපාක දෙනවා. ප්‍රාර්ථනාව කරන්නේ මමනේ. පසේ බුදුරජාණන් වහන්සේලා වගේ මහා උතුම් සිල් කඳන් උදෙසා දන් දීලා ලබාගත් උතුම් පින මට මෙහෙම විපාක දෙන්න ඕනේ කියලා. මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා. තමන්ට හොඳක් වෙන ප්‍රාර්ථනා නෙමේ තමන්ට නරකක් වෙන ප්‍රාර්ථනා. අපේ පින්නතුන් අහලා තියෙන්නේ ස්වර්ණ තිලක ගැන එහෙම. ස්වර්ණ තිලකත් මොකද්ද ප්‍රාර්ථනා කළේ? ප්‍රාර්ථනා ගණනාවක් කළා. අවසානයේ ප්‍රාර්ථනා කළා මේ පිනෙන් මට ඊටාම ලස්සන රැස් විහිදෙන රූපයක් ලැබෙන්න ඕනේ. මම දකින හැම පිරිමි කෙනෙකුටම
පිස්සු හැදෙන්න ඕන කියලා. ඒ තමයි අවසාන ප්‍රාර්ථනාව. ඉතින් ඒකම වුණා. අන්තිමට පිරිමි කට්ටිය තීරණය කළා මේක අපිට මහ විනාශයක්. කට්ටියම එකතු වෙලා සරණතිලකව ගහලා මැරුවා. නැත්තම් මේ විනාශ වෙනවා අපේ සමාජය. අනාථපිණ්ඩික සිටුතුමාගේ ඥාතියෙක් හිටියා. එයත් පින්කම් කරලා මේ වාගේ මිත්‍යා ප්‍රාර්ථනාවක් කරලා තිබ්බා. ඒ ප්‍රාර්ථනාව තමයි මොනතරම් සිල්වත් ගුණවත් කාන්තාවක් වුණත් පතිවෘතාව කොහොම රකින්න කෙනෙක් නමුත් මම දැක්කහම මමත් සමග කායික ඇසුරක් පවත්වන්න ඇයට සිත් පහළ වෙන්න ඕනේ. පවුල් පදනම් විනාශ වෙන්න ගත්තා. රජ්ජුරුවන්ට කරන්න දෙයක්කුත් නැහැ සිටුතුමාගේ ඥාතියෙක් නිසා අවවාද කරන අය වෙනවා. විසදිටු ප්‍රාර්ථනා. මේ ඇතින්නත් කරන්න එහෙම ප්‍රාර්ථනාවක්. සතර අපායෙන් ගොඩ යන්න ලේසියෙන් බැරි ප්‍රාර්ථනාවක්. නමුත් අන්තිමට ඇයට භාග්‍යතුන් වහන්සේගේම සරණයි. පිනතින් ධර්ම දේශනාවට කාලයත් නිමා වෙලා නිසා. උතුම් වූ චද්දන්ත ජාතක කතාව මාතෘකා කරගෙන සිදු කරන මේ ධර්ම දේශනා මාලාවේ ඉදිරි ධර්ම දේශනාව තුළ ඉතුරු කාරණා ටික සාකච්ඡා කරන්න ඉඩ තියා ගනිමින් අපි අදට දේශනාව නිමා කරමු.